අපංවත ජීවිතං ඉදං ඕරං වස්ස සතාපිමියති යෝ චේපි අතිච්ච ජීවති අතකෝසෝ ජරසාපිමියති සැබවින්ම මේ දිවිය ටික කලයි තිබෙන්නේ වසර 100කට පෙර බොහෝ අය මැරෙන්නේ යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ ජරාවෙන් දුකටපත් වෙලා ඔහු මැරෙන්නේ. නමෝ බුද්ධාය. හැම දිනාටම තිරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වත්නි, අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොවින් මණ්ඩලයට වැඩම කරලා මහා මායා දේවිය කුසින් ලුම්බිනි සල්වනේදී මේ ලෝකයට බිහි වුණා. උන්වහන්සේ වසර 6ක් දුෂ්කර ක්‍රියා කරලා සර්වඥතා ඥානය සාක්ෂාත් කරගෙන මුළුමනින්ම තමන්ගේ ජීවිතය නිකලෙස් වූ පරිපූර්ණ නිකලෙස් භාවයකට පත් කරගත්තා. උන්වහන්සේ වසර 45ක් පුරා උන්වහන්සේ විසින්ම අවබෝධ කරගත්තු ඒ උතුම් සද්ධර්මය ලෝකයාට දේශනා කරලා උන්වහන්සේ කුසිනාරාවේදී පිරිනිවන් පාවා දාලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ සංසාර ගමන උන්වහන්සේ අවසන් කළා. සසර ගමන අවසන් කිරීම පිණිස සසර ගමන අවසන් කරන ලද බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට ධර්මයේ දේශනා කළා. වඩාත්ම මේ සත්වයාගේ සිත, එහෙම නැත්නම් මනුස්සයාගේ දෙවියන්ගේ සිත් ධර්මයෙන් බැහැර වෙන්නට හේතු වෙන කරුණු කිහිපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. පළවෙනි එක තමයි ආරෝග්‍ය මදය. තමන්ගේ ජීවිතේ නිරෝගී බව නිසා ඇතිවෙන මත්වීම. ඒ වගේම යෞවන මදය. තරුණ බව නිසා තමන්ගේ කයේ තියෙන ජව සම්පන්න බව නිසා ඒ තරුණ බවින් මත්වීම. ඒ නිසා අකුසල් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා සමහර මේ ජීවිත මදේ කියලා දෙකුත් තියෙනවා. ඒ කියන්නේ ජීවිතය පවත්වන්න පුළුවන්, තමන්ට හානියක් නොවි, අනතුරක් නොවි ජීවිතේ පවත්වා ගන්නට පුළුවන් කියන කල්පනාව. එහෙම නැත්නම් ඒ අදහස. ඒ කියන්නේ ඒකට මත් වෙලා අකුසල් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මත්වීම දුරු කිරීම පිණිස ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරපු ආකාරය ගැන ප්‍රකාශ වෙනවා මද නිම්මදනෝ. මදයන් දුරු වීම පිණිස, සංසිඳීම පිණිස ධර්මයේ වදාලා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටිද්දී එක්තරා සිදුවීමක් වෙනවා. ඒ හිටපු සංඝ පිරිසටත් ඒ වගේම ඒ හිටපු ජනතාවටත් අදාහ ගන්න බැරි විදිහේ. සාකේත නුවරදී බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට එක්තරා වයසක බ්‍රාහමණෙක් බුදුරජාණන් වහන්සේ දැකලා දුවගෙන ඇවිල්ලා කෑ ගහලා කියනවා අනේ පුතේ කොහෙද හිටියේ මෙච්චර කල් කියලා. ඊට පස්සේ මේක ඇහිච්චි ඒ බමුණගේ බිරිඳ, ඒ බැමිණියත් දුවගෙන ඇවිල්ලා හඬා වැළපෙනවා. අනේ මගේ පුතේ කොහෙද මෙච්චර කල් ගිහිල්ලා හිටියේ? බොහෝ කාලෙකින් අපිට දකින්න හම්බුනේ කියලා අඬා බුදුරජාණන් වහන්සේව වැළඳගෙන
ඒ දරු සෙනෙහසින් කටයුතු කරා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේත් නිශ්ශබ්දව හිටියා. සංඝයාත් බැලුවා, මිනිස්සුත් බැලුවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ මෑණියන් මහාමායා දේවිය පියාණන් සුද්ධෝදන රජුරෝ මේ කොහෙද මේ කවදාකවත් දැකලා නැති මේ බමුණෙකුයි බැමිණියෙකුයි මේ බුදුරජාණන් වහන්සේ වැළඳගෙන තමන්ගේ දරුවා කියලා අඬා වැළපෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා මහණෙනි මේ අම්මයි තාත්තයි මේ බමුණත් මේ බැමිණියත් ආත්ම භාව 500ක් කලින් ජීවිතවල මගේ අම්මයි තාත්තා වෙලා හිටියා. ඒ වගේම තව ආත්ම භාව 500ක් මගේ ලොකු අම්මයි ලොකු තාත්තා වෙලා හිටියා. තවත් ආත්ම භාව 500ක් මගේ පුංචි අම්මයි සුළු පියයි වෙලා හිටියා. මේ විදිහට ආත්ම භාව 1500ක් පමණ ඊටාම ළඟ ඥාති සම්බන්ධයක් තිබිච්ච නිසා මේ මාව දැක්කට පස්සේ මේ බමුණටත් බැමිණියටත් ඒ දරු සෙනෙහස ඇති වුණා. ඒ නිසා තමයි මේ වැළඳගෙන හඬා වැළපෙන්නේ කියලා භාගතුන් වහන්සේ වදාලා. ඉතින් එදා ඉඳන් ඒ බමුණට නම ඇති වුණා බුදු පියාණන් කියලා. ඊළඟට මේ මෑණියන්ට නම ඇති වුණා බුදු මෑණියන් කියලා. මේ විදිහට කාලයක් ගත වෙලා ගියා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ වදාලා. ඒ ධර්මය අහලා මේ බමුණත් බැමිණියත් සෝතාපන්න වුණා. ඉතින් මේ දෙදෙනා නිතර ධර්මය අසමින් ධර්මයේ පුරුදු කරමින් කාලය ගත කළා. මේ විදිහට කාලයක් ගෙවිලා ගියා. අවසාන කාලෙ වෙනකොට මේ බමුණත් බැමිණියත් බලන්නට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කරලා ධර්මයේ දේශනා කළා. ඒ බ්‍රාහ්මණතුමත් බැමිණියත් ගිහි ජීවිතයේදීම අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පෑවා. එතකොට මේ කාරණාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ සුත්ත නිපාතයේ අටක වර්ගයේ ජරා සූත්‍රය ජරාවට පත්වීම එහෙම නැත්නම් වයසට යාම ගැන කරුණු දැක්වෙන මේ උතුම් බුද්ධ දේශනාව දේශනා කරන්නට යෙදුණා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අප්පං වත ජීවිතං ඉදං ඕරං වස්ස සතාපි මීයති යෝචේපි අතිච්ච ජීවති අතකෝසෝ ජරසාපි මීයති. මේ ජීවිතේ බොහොම පුංචි කාලයයි තියෙන්නේ. වසර 100කට ආසන්න කාලයක් හෝ ඊට වැඩියෙන් ගෙවනවා නම් බොහොම පුංචි කාලයක් තමයි ගෙවන්න තියෙන්නේ. ඊළඟට නමුත් වසර 100 ඉක්මවා ගියොත් යම් කෙනෙක් ඒ වසර 100 ඉක්මවීම නිසාම එයාගේ කය දුර්වල වෙලා ජරාවටපත් වෙලා වැහැරිලා ගිහිල්ලා බොහොම දුකසේ තමයි ඊට වැඩි කාලයක් ගෙවනවා නම් මේ ජීවිතේ ගෙවන්නට තිබෙන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ වෙනස් වෙන ස්වභාවයක් ගැන. ජරාවටපත් වීම නම් වූ ධර්මතාවයක් ගැන. උන්වහන්සේ සම්බෝධියට කලින් බෝසතාණන් වහන්සේ නමක් විදිහට මුලින්ම දැක්කේ වයසට ගිය කෙනෙක්. මහල්ලෙක් තමයි සතර පෙර නිමිති වල පළවෙනි කාරණාව වශයෙන් දැක්කේ. උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒක බැහැර කළේ නැහැ. උන්වහන්සේ කල්පනා කළේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් බලන්න වර්තමානයේ අපිට කොයිතරම් වයසට ගිය මිනිස්සුන්ගේ පින්තූර ඊළඟට වයසට ගිය අපේම ඥාතීන් වැඩිහිටියන් අපිට කොයිතරම් දකින්න ලැබෙනවද? නමුත් ඒවා දැක්කා කියලා අපිට ඒකෙන් අවබෝධයක් කරා යන අදහසක් හෝ නුවණක් ඉපදෙන දෙයක් ඇයි මෙහෙම වෙන්නේ කියලා සොයන්න උවමනාවක් ඒ කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි පින්වත්නි මනුස්සයාගේ සිත ප්‍රඥාවෙන් දුරස් වීමේ තියෙන ස්වභාවය. ප්‍රඥාව පිරිහෙන යුගයේ ජීවිත අවබෝධය කරා නොයන මනුස්සයන් සිටින යුගයක ස්වභාවය තමයි ජරාවටපත් වීම කියන දේ ලෝකයේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ මිනිසුන්ට තිබුණා කරුණු කිහිපයක්. සෙවීමේ උවමනාවක්. ඒ තමයි ඒ අය මරණයට බය වුණා. මරණින් මත්තේ දුගතිය උපදිනවට බය වුණා. ඒ වගේම අකුසල් කරන්න බය වුණා. ඒ අකුසලයට බය වෙලා මරණයට බය වෙලා මරණින් මත්තේ තියෙන උප්පත්තියට බය වුණ නිසා ඒ අය කුසලයේ කුමක්ද යහපත කුමක්ද කියලා සොයා ගන්නට උවමනාවෙන් කටයුතු කළා. නමුත් වර්තමාන ලෝකයේ තියෙන කාමයේ සෙවීමක් මිසක්
වයසට යන්නේ කුමක් නිසාද කියලා සොයන්න උවමනාවක් නැහැ. මරණයටපත් වෙන්නේ කුමක් නිසාද කියලා සෙවීමට උවමනාවක් නැහැ. වර්තමාන ලෝකයට තිබෙන්නේ කාමයේ පස්සේ හඹා යන, කාමයෙන් සතුටු වෙන, తాවකාලිකව ලබන ආස්වාදයට බැඳිලා යන දුර්වල හීන මානසිකත්වයක්. ඒ දුර්වල වූ හීන මානසිකත්වයේ තුල යථාර්ථයක් අවබෝධ කිරීමට ඇති යම් ප්‍රඥාවක් ඇත්නම් ඒ ප්‍රඥාවත් පිරීලා යනවා. ඒ වගේම යම් ප්‍රඥාවක් දියුණු කළ හැකිනම් දියුණු කරන්නේ නැතුවම මරණයටපත් වෙනවා. ඒ නිසාම දුගතිය කරා යනවා. මේ විදිහේ ස්වභාවයක් මේ මිනිස්යාට ඇති වෙලා තිබෙන්නේ මේ යුගයේ තියෙන පරිහානිමය ස්වභාවයත් එක්කයි. නමුත් අතීතයේ මේ කරුණ භාග්‍යතුන් වහන්සේ මතු කරලා පෙන්වා දෙනකොට ඒ ධර්මයෙන් රැකවරණය උපදවා ගන්නට, ඇති කර ගන්නට, නුවණින් කල්පනා කරලා තමන්ගේ ජීවිතය තුළ ධර්මයේ පුරුදු කර ගන්නට ප්‍රඥාවන්තයාට අවස්ථාව, හැකියාව, ඒ කුසලතාවය ඇති වෙලා ඒ හැකියාව තුළින් එය නිදහස් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිත මදය, යෞවන මදය, ඒ කියන්නේ යෞවන තරුණ භවින් මත්වීම නම් වූ දේ නිසා සිදු කරන අකුසල්, ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, ඒ වගේම කාමමිත්‍යාචාරය දෙනවා, බොරු කියනවා, මිනිසුන් රවට්ටනවා, දුගතිගාමී අකුසල් කරගෙන දුගතිය කරා යනවා. ඒ වගේම ජීවිතේ බොහෝ කල පවතිනවා කියන සංකල්පය, අදහස. ඒ ජීවිත මදයෙන් මත් වුණාට පස්සේ ඒ කිනාට පේන්නේ අනිත් අය මරුණත් මොනවා හරි අනතුරක් වෙලා මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මැරෙනකොට හිතෙන්නේ මම රැකිලා ඉන්නේ, මම ආරක්ෂා වෙලා ඉන්නේ, මම පරිස්සම් වෙනවනේ. ඒ නිසා මට මෙහෙම වෙන්නේ නැහැ කියලා එයා කල්පනා කරන්නේ. ඒ වගේම අනිත් අය අසනීප වෙනකොට Tamanට එහෙම වෙන්නේ නැහැ කියලා Taman පින් කරලා තිනවා එක්කෝ එහෙම නැත්නම් මොනවා හරි මේකෙන් බේරෙන්න මේවා කරනවා මං කියලා ඒ වගේ කල්පනාවකට එනවා මිසක් අර ජීවිතය ඕනෑම මොහොතක නැති වෙන්න පුළුවන් කියන කල්පනාවකට ඇවිල්ලා තමන්ගේ හිත දිහා බලලා අකුසල් දුරු කර ගැනීමකට කල්පනාවක් නැහැ. ඒ තමයි ප්‍රඥාව පිරිහුණ පුද්ගලයාගේ ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පළවෙනි ගාථාවෙන් දේශනා කළා. මේ ජීවිතේ බොහොම පුංචි කාලයක් තියෙන්නේ. වැඩිමුණොත් අවුරුදු 100යි. ඊට වඩා පුංචි කාලයක් ගෙවෙනවා නම් ඒ කෙනා ජරාවෙන් දුකටපත් වෙලා තමයි මරණයටපත් වෙන්නේ කියලා භාගතුන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා සෝචන්ති ජනා මමයිතේ නහි සන්තා නිච්ඡා පරිග්ගහ විනා භවං සන්ත මේ විදං ඉති දිස්වා නාගාරමවසේ. ඒ කියන්නේ මම මගේයි සිතාගෙන ශෝක කරත්මය, අල්ලගත් සියලු දෙය සනාතන නොවෙත්මය, විනාශ වන ලෝ දහම හැමතැනම තිබෙත්මය, දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවෙත්මය. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ජීවිතයේ සත්වයන් තමන්ගේයි ග්‍රහණය කරගෙන තමන්ට අයිති කියලා තමන්ට ඕන විදිහට මේ ලෝකයේ සියලු දේවල් පවත්වන්න, තමන් සතු දේවල් නැසී වෙනසී නොයන්න කල්පනා කරනවා. ඒ නැසී වෙනසී යන ස්වභාවයට අයිති දේ පිළිබඳව මමත්වයෙන් යුතුව වාසය කරනවා. ඒවා තමන්ට ඕන විදිහට පවත්වන්න කල්පනා කරනවා. ඒවා කෙරෙහි හිතේ බන්ධනයකින් කටයුතු කරනවා. නමුත් මේ සියල්ලම අනිත්‍ය ස්වභාවයට පත් වෙලා වෙනස් වෙන ආකාරයට පත් වෙන දේවල්. ලෝකයේ කිසිවක් Tamanට ඕන විදිහට පවත්වන්න බෑ. නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි සත්‍යය. නමුත් ප්‍රඥාව නැති කෙනාට එහෙම පේන්නේ නැහැ. ප්‍රඥාව නැති කෙනාට හිතෙන්නෙම Tamanට ඕන විදිහට මේවා තියාගන්න පුළුවන් කියලා. දැන් බලන්න අතීතයේ හිටපු සමහර මිනිසුන්, සමහර කාන්තාවන් විශේෂයෙන්ම කල්පනා කළා තමන්ගේ කයේ තියෙන ස්වභාවය ගැන උදම් වෙලා හිටියා. ඔබ අහලා ඇති අම්බපාලී කියන නගර සෝබිනිය තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ ශරීර ස්වභාවය ගැන මහ උජාරුවෙන් කතා කරපු කෙනෙක්. නමුත් එතුමිය පසු කාලයේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ධර්මය අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන අරහත්ත්වයටපත් වෙනවා. එතුමිය ප්‍රකාශ කරනවා මේ ශරීරයේ ස්වභාවය ගැන. මේ ඉස්සර මේ කොණ්ඩේ මේ විදිහට තිබුණා.
නමුත් දැන් ඒක පිරිහිලා ගිහිල්ලා. මේ ශරීරයේ හැම ඉස්සර ලස්සනට තිබුණා රන්වන් පාටට. නමුත් දැන් ඒක පළොල් ගහක අතු වගේ ඇකිලිලා ගිහිල්ලා. කියලා මේ විදිහට මේ ශරීරයේ නොඑක් වර්ණනාවන්ගෙන් පිළිගන්න මේ ශරීරයේ තිබෙන ආස්වාදජනක ස්වභාවය එතුමිය දැකලා අවබෝධ කරලා ඒ ස්වභාවයම ප්‍රකාශ කරනවා එහි අනිත්‍යභාවය ගැන. එතකොට බලන්න පින්වත් මේ අවබෝධයට පත්වෙච්ච ශ්‍රාවකයාට තමන්ගේ ජීවිතයෙන් ඒ රැකවරණය උපදවා ගන්න පුළුවන් වෙච්ච කෙනාට කිසි බන්ධනයක් නැතුව මමත්වයක් නැතුව මගේයි හැඟීමක් නැතුව මුළුමනින්ම මේ සංසාරයට වැටෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වටපිටාව උපදවා ගන්න මේ ධර්මය උපකාර කළා. ඒ අය කිසිම දවසක හිතුවේ නැහැ නගර සෝබිනියක් විදිහට නගර සෝබිනියන් විදිහට හිටපු අය හිතුවේ නැහැ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම පටාචාරා කිසాగෞතමී ආදී පිරිස දරුවන් මැරිලා හඬා වැළපෙනකොට ඊළඟට තමන්ගේ පවුල් විනාශ වෙලා හඬා වැළපෙනකොට එයයි කිසිම දවසක හිතුවේ නැහැ මේ ජීවිතය අවබෝධ කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. අර මමත්වයෙන් බැඳුන දේ නිසා ශෝක කළා. වැළපුණා. බලන්න කිසాగෞතමී තමන්ගේ මැරිච්ච දරුවා කරේ තියාගෙන අඬ ඒ දරුවට පණ දෙන්න කියලා අනිත් අයගෙන් ඉල්ලමින් වැළපෙමින් ගියා. නමුත් එතුමීට අවසානයේදී බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන අනාත්මයි කියලා දේශනා කරනකොට මේ ජීවිතය අනිත්‍යයි කියලා දේශනා කරනකොට ඒ ප්‍රඥාව උපදවාගෙන එතුමීට පුළුවන් වුණා නිකලෙස් හදමඩලක් දරා ගන්නට. ඒ වගේම ලෝකේ මේ ජීවිත ගැන අවබෝධයක් නැතුව හිටපු මිනිසයන් බුද්ධ වචනේ කෙරෙහි ශ්‍රද්ධා ගෞරවයෙන් ඒ ධර්මයේ යථාර්ථයක් සත්‍යයක් කියලා පිළි අරගෙන ඒ ධර්මය අවබෝධ කරගෙන සදාටම සසර දුකින් නිදහස් වුණා. වර්තමාන ලෝකයේ මිනිසයාට යථාර්ථයක් දකින්නට උවමනාවක් නැහැ. කාමයක් සොයමින් කාමයෙන් මුසපත් වෙලා එක කාමසප විඳීමක් අතහරිනකොට තව දෙයකට හිත බැඳිලා ඒ දෙය අතහරිනකොට තවත් දෙයකට හිත බැඳිලා මේ විදිහට සසරටම යන කර්ම රැස් කරගෙන දුගතිය කරා යනවා සසර කරා යනවා. මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැක්ක බුදු ඇසින්. උන්වහන්සේලා මේ වගේ පිරිහෙන යුගවල ඒ වගේම ධර්මය අවබෝධ කරන්නට සුදුසු නැති මානසිකත්වයක් සුදුසුකම් ඇති මානසිකත්වයක් නැති යුගවල බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඒ ධර්මයේ පවතින්නෙත් නැහැ. ධර්මයේ ලෝකේ කතාබස් කරන්නෙත් නැහැ. ධර්මයට ගරු කිරීමක් නැහැ. මේ විදිහට කාමයටම ගරු කරමින් කාමයේම පතමින් කාමයෙන්ම ආස්වාදයක් සොයමින් තමන්ගේ ජීවිතයට හිම රැකවරණයක් බලාපොරොත්තු වෙනවා. తాවකාලික පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ తాවකාලික පිළිසරණක් නෙමෙයි පෙන්වා දුන්නේ. බුදුරජාණන් වහන්සේ සදාතනිකෝ පිළිසරණක් පෙන්වා දුන්නා. ඒ ධර්මය අපේ ජීවිතයට සමීප කරගත්තොත් පමණයි අපිට ඒ විසඳුම, ඒ පිළිසරණ අපේ ජීවිතය තුළ උපදවා ගන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න අපේ තරුණ කාලේ අපි එක එක බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. පුංචි කාලේ එක එක බලාපොරොත්තු තියෙනවා. මැදි වයසට එනකොට තවත් බලාපොරොත්තු, වයසට එනකොට තවත් බලාපොරොත්තු. මේ විදිහට අපි නොයේක් බලාපොරොත්තු මැද යම් දේවල් මනසින් කල්පනා කර හිතා මෙහෙම වෙන්න ඕනේ කියලා, මෙහෙම වෙන්න ඕනේ කියලා ඒ කල්පනාවන් තුළ ආත්ම දෘෂ්ටියෙන් කටයුතු කරලා අවසානයේදී ඒ ආත්ම දෘෂ්ටිය බැහැර කරගන්න බැරුවම මැරිලා යනවා. සමහරට ධනය, දරුවන්, යාන වාහන, ගෙවල් දොරවල් මේ ආදී යම් තාක් තමන් සතු වස්තුන්, ඒ වගේම තමන් අයත් සලකන තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් මේ සියල්ලටම කෙලෙස් සහිතව බැඳිලා ගිහිල්ලා තණ්හාවෙන් මේ දේවල් අල්ලාගෙන ඒ දේවල් කෙරෙහි හිත බැඳිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිළිසරණක් නොලබා ඒ තණ්හාව තුලම කලුරී කරලා සසරට යනවා. මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැක්කා. භාග්‍යතුන් වහන්සේම දැකලා තමයි අපිට දේශනා කරන්නේ. මේ ලෝකේ සත්‍යය මමත්වයේ තුල ශෝක කරනවා. මමත්වයෙන් ඒ කියන්නේ තමන්ගේයි හැඟීමකින් පවා ගත්තු ස්වභාවය දුරු කරගන්න පුළුවන් වුණොත් ඒ කෙනාට සැබෑ විසඳුමක්, සැබෑ පිළිසරණක් උපදවා ගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඉති දිස්වා
මේ විදිහට දැකලා මේ ජීවිතයේ තියෙන ආදීනවය, මේ ජීවිතයේ තිබෙන යථා ස්වභාවය දැකලා නාගාරමාවසේ ගිහි ගෙදර වාසය කළ යුතු නැහැ කියනවා. මොකද හේතුව ගිහි ජීවිතය කියලා කියන්නේ කාමයන්ගෙන් මුසපත් වෙච්ච ජීවිතයක්. කාමයන්ට බැඳිලා ගිය ජීවිතයක්. ඉතින් අර වයසක අම්මයි තාත්තයි මේ සංසාරේ යම්කිසි දවසක බෝසතාණන් වහන්සේගේ මෑණියන් පියාණන් වෙලා හිටපු නිසා, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච නිසා, ඒ දෙමව්පියන්ට භාගතුන් වහන්සේ මුණ ගැහුණ නිසා, ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව තිබුණ නිසා, පින තිබුණ නිසා ඒ දෙමව්පියන් සදාටම සසරින් නිදහස් වුණා. ඒ නිසා අපිට යම්තාක් අපි දරන්නා උත්සාහය තුලයි අපිට ඒ රැකවරණය උදා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ජීවිතය ගැන ජීවිත මදයෙන් තොරව මේ ජීවිතයේ අනිත්‍ය බව මෙනෙහි කරලා, ඒ වගේම තමන්ගේ තරුණ භාවයෙන් මත් වෙන්නේ නැතුව මේ තරුණ භව ටික කාලෙකින් නැති වෙලා යනවා, මේ ජව සම්පන්න භව නැති වෙනවා කියන කාරණාව නිතර කල්පනා කරලා, ඒ වගේම තමන් ලෙඩ රෝගයන්ට ගොදුරු වෙනවා, මේ ශරීරය ලෙඩ රෝගයන්ගේ කූඩුවක් වශයෙන් දැකලා, මේ ශරීරයේ තිබෙන ආදීනව මෙනෙහි කරලා යථාර්ථ අවබෝධයේ පිණිස මේ උතුම් බුද්ධ වචනේ හැම දිනාටම හේතුපකාර වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. පුණ්‍යානුමෝදනාව. මෙතරින් එතරට උතුම් සදහම් දේශනාව සඳහා අද දින දායකත්වයේ දරන්නේ එක්සත් රාජධානියේ පදිංචි පින්වත් විශ්ව කලන්සූරිය මහතා, සංවරා ගුණසේකර මහත්මිය, සවීෂා කලන්සූරිය දියණිය සහ සවීන් කලන්සූරිය පුතුණුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් රැස් කරගත් සියලු පින් කැමති සියලු දෙවියෝ දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සතරවරම් දෙවිවරු, සෙම්පති දෙවිවරු, ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවරුන්, මේ පින්බිමට අධිග්‍රහිත සියලු දෙවියන්, සුමන සමන් දෙවියන් දුන්නු පුල්ලන් දෙවියන් දුන්නු ඇතුළු ඥානා නම්ගත් වාසී සියලු දෙවියෝද සියලු බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව වර්ණ සප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤායන සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුනේ සියලු දෙවියන්ගේ දිව රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාට සැලසෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ පරලෝකයේ නිලියා කුරේ මෑණියන්ට ඇලික් සහ සීතා රුබේරු දෙපළටත්, ඒ වගේම රෝසහාමි මෑණියන්ට, අල්විස් අප්පුහාමි මහතාට, සෙලින හාමි මෑණියන්ට, ඒ වගේම සීකේ පතිරණ මහතාටත් මේ පින් අනුමෝදන් වෙත්වේ. නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින් මේ පරලොව ගොස් යම් ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙන්නේ සියලු ඥාති වර්ගයාටද මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින ප්‍රේමා පතිරණ මෑණියන්ටත්, මවින් රුබේරු ගුණසේකර පියාණන්ටත්, සුදම් පුතුණුවන්ට, සෙතුම් පුතුණුවන්ට, නිරෝධා ජයරත්න යන හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වදරු එක්සත් රාජධානියේ පදිංචි පින්වත් විශ්ව කලන්සූරිය මහතා, සංවර ගුණසේකර මහත්මිය, සවීෂා කලන්සූරිය දියණිය, සවීන් කලන්සූරිය පුතුණුවන් ඇතුළු හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනයේ දීර්ඝ සම්පත, සීල ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. ඒ හැම දිනා කරන කියන සිතන පතන සීලෝම ධාර්මික තුම්පතුම් රැකී ආරක්ෂා, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දැත්නම් ඒ සියල්ලද සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම සුවසේ පින් දහම් රැස් කර ගනිමින් පිළිවෙත හේදෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ පින ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සීල ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන්ව මේ පින උතුම් ධර්මාභෝධයේ පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව් උපකාර කරන, සිව්පසයෙන් අප උපකාර කරන හැම දිනාටමත් ඔබ අප සීල දිනාගම දෙමාපියන්ටත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ ඔබ අප සීල දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ, චිර ජීවනයේ, දීර්ඝායු සම්පත, සීල ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. කරන කියන සිතන පදන සිළු ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වෙත්වා. හැම දිනාටම සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.